හරි පුතේ එහෙනම් අපි ගිය සතියේ ආර්ථික විද්‍යාව හැඳින්වීම කතා කරලා අපි ආවා මූලික ආර්ථික සංකල්පවලට. රයිට්. එතකොට අපි කතා කළා පුතේ ආර්ථික විද්‍යාව කියන්නේ මොකක්ද? ආර්ථික විද්‍යාව විද්‍යාවක් වෙන්නේ ඇයි? එතකොට මේ කියන විද්‍යාව සමාජීය විද්‍යාවක් වන්නේ ඇයි? ඊළඟට මේ කියන ආර්ථික විද්‍යාව අනිකුත් සමාජීය විද්‍යාවන්ගෙන් වෙනස් වෙන්නේ ඇයි? එතකොට මෙන්න මේ දේවල් ටික සියල්ල අපි කතා කරලා අපි කතා කළා පුතේ ඊට පස්සේ යථානුරූපී ප්‍රකාශ, අභිමතානුරූපී ප්‍රකාශ, සූක්ෂම ආර්ථික ප්‍රකාශ, සාර්වාර්ථික ප්‍රකාශ සහ මූලික ආර්ථික සංකල්පවලට අපි එදා ආවා. එහෙම ඇවිල්ලා පුතේ අපි නතර කළේ කොහෙද? අපි නතර කළේ හිඟකම කියන කොටස කතා කරලා තමයි අපි නතර කළේ. රයිට්. එහෙනම් පුතේ අද අපි එතන ඉඳන් ඉස්සරහට යන්. රයිට්. දැන් පොඩ්ඩක් අනිත්‍යයට දැනගන්නත් එක්ක මතක් වෙන්නත් එක්ක අපි මතක් කරගමු පුතේ මොකද්ද මේ හිඟකම කියන්නේ කියලා. මොකද්ද මේ හිඟකම කියන්නේ කියලා. මොකද්ද පුතේ හිඟකම කියලා කියන්නේ? මොකක්ද හිඟකම කියලා කියන්නේ? අසීමිත මිනිස් උවමනාවන්ට සාපේක්ෂව සම්පත් ප්‍රමාණය සීමිත වීම අපි කියනවා හිඟකම කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතා හා උවමනා ඉතා විශාලයි. ඉතා විශාල අවශ්‍යතා හා උවමනා තියෙනවා. ඉතා විශාල අවශ්‍යතා හා උවමනා තියෙනවා. හැබැයි පුතේ මේ අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරගන්න අපිට තියෙන සම්පත් ප්‍රමාණය සීමිතයි. මේක තමයි පුතේ හිඟකම කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පුතේ එක එක උවමනාවන් ඇති වෙනවනේ. අපිට එක එක උවමනාවන් නැති වෙනවා නේ. අපිට අලුත් කෑම ಜಾති හදන්න හිතෙනවා, නැත්නම් අපිට වෙන රටක් ගවේෂණය කරන්න හිතෙනවා, වෙන ලෝකයක් ගවේෂණය කරන්න හිතෙනවා. නිකන් අර භූත අදහස් අපේ ඔළුවට එනවා පුතේ. හැබැයි ඒ එන අදහස් හැම එකක්ම අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? අපිට සල්ලි නැති හින්දාද? අපිට නම් සල්ලි නැහැ. හැබැයි සල්ලි තියෙන මිනිස්සෙක් කියලා හිතන්න. ඔයා හිතන්න ඔයා තමයි බිල් ගේට්ස් කියලා. ඔයාට තියෙන ඕන තරම් සල්ලි. හැබැයි පුතේ ඔයාට කොච්චර සල්ලි තිබ්බත් ඔයාටත් කරන්න බැරි දේවල් තියෙනවා. ඇයි? ඔයාට සල්ලි තිබ්බට වැඩක් නැහැ පුතේ. ඔයාගේ උවමනාව තෘප්තිමත් කරගන්න ප්‍රමාණවත් වෙන සම්පත් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අන්න ඒක නිසා අපි කියනවා මේ හිඟකම කියන එක හැම කෙනෙක්ටම එක වගේ බලපාන දෙයක් කියලා. හැම කෙනෙක්ටම එක වගේ බලපාන දෙයක්. දුප්පත් හෝ වේවා, පොසත් හෝ වේවා, හැම කෙනෙක්ටම එක විදිහට බලපාන දෙයක් තමයි හිඟකම කියලා කියන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට අපි එදා පුතේ ඕක කතා කළා. රයිට්. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ හිඟකමත් එක්කම එකට පැන නගින තෝරා ගැනීම කියන ප්‍රශ්නය. තෝරා ගැනීම, choice. තෝරා ගැනීම. right. මොකද්ද පුතේ තෝරා ගැනීම කියලා කියන්නේ? හරි. මම මෙහෙම එන්නම්. පුතේ මේ මොනවද? පාම් පිටි නැත්තම් තිරිඟු පිටි. හරිද? පාම් පිටි කියන එක හරණයනේ. එතකොට නිකන් පාන් විතරක් හදන්න පුළුවන් වගේ වෙනවා. මේ තිරිඟු පිටි පුතේ. රයිට්. එහෙනම් පුතේ මේ පාම් පිටි කියන මේ සම්පත හිඟයි. දැන් අපි දන්නවා පුතේ පාම් පිටි වලින් අපිට කොයිතරම් දේවල් හදන්න පුළුවන්ද? දැන් පිරිමි ළමයි නම් කියයි රයිට් පාන් බනිස් ඔය වගේ කීපයක් කියයි. හැබැයි ගෑනු ළමයි ඊට දන්නවා. ඒගොල්ලෝ කියනවා කේක් කියලා කියයි, කප් කේක් කියලා කියයි. තව එක එක කෑම ಜಾති වල නම් ගොඩක් කියයි. අපි දන්නේ නැහැ. රයිට්. අපි නිකන් පුතේ දාගමු. පාන්, කොත්තු,
cake, bunnies. ඔය වගේ පුතේ තව ගොඩක් දේවල් තියෙනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. right. එහෙනම් පුතේ මේ හිඟ සම්පත්වල තියෙනවා පුතේ ප්‍රධාන ලක්ෂණ දෙකක්. මේ සම්පත්වල තියෙනවා පුතේ ප්‍රධාන ලක්ෂණ දෙකක්. එකක් ඒක හිඟයි. එකක් ඒක හිඟයි. එකක් මේක හිඟයි පුතේ. අනිත් එක පුතේ මේකට තියෙනවා විකල්ප ප්‍රයෝජන. අනිත් එක මේකට තියෙනවා විකල්ප ප්‍රයෝජන. මේ උඩින් ලියපුක පේන්නේ නැහැ නේද පුතේ? right. දැන් පුතේ පාම් පිටි කියන සම්පත පුතේ හිඟයි. හරිද? ඒ කියන්නේ අපිට ඕනේ තරම් පාම් පිටි නැන්නේ. දැන් ඔයාලට මතකද කාලයක් තිබ්බා අර පාම් පිටි මේ ප්‍රීමියකට පාම් පිටි එන්නේ නැතුව හරිද? මිනිස්සුන්ගේ පාන් හදා ගන්න අරවට මේවට බඩු නැතුව මිල ගණන් වැඩි වෙලා පාන් වල ගණන් වැඩි වෙලා වුන් ප්‍රශ්න ආවා. right. එතකොට පුතේ මේ සම්පත හිඟයි. හරිද? ඒකට තමයි අපි හිඟකම කියලා කියන්නේ. හැබැයි මේක තියෙන ලක්ෂණයක් මේ හිඟ සම්පත් වලට තියෙනවා පුතේ විකල්ප ප්‍රයෝජන. විකල්ප ප්‍රයෝජන. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ හිඟ පාම් පිටි කියන සම්පතෙන් අපිට ඕන නම් පාන් හදන්නත් පුළුවන්. අපිට ඕන නම් කොත්තු හදන්නත් පුළුවන්. අපිට ඕන නම් කේක් හදන්නත් පුළුවන්. අපිට ඕන නම් බනිස් හදන්නත් පුළුවන්. මම දැනට මේ හතර විතරයි ලිව්වේ. තව ගොඩාක් දේවල් තියෙනවා පාම් පිටි වලින් කරන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි කියනවා හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා කියලා. මොකද්ද? හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන තියෙනවා. right. එහෙනම් මේ විකල්ප ප්‍රයෝජන අතරින් අපි තෝරගන්නේ මොකද්ද කියලා අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා පුතේ. අන්න ඒකට අපි කියනවා මොකක් කියලාද? තෝරා ගැනීම කියලා. අන්න ඒකට අපි කියනවා තෝරා ගැනීම කියලා. ඒ කියන්නේ පාම් පිටි වල තියෙනවා පුතේ විකල්ප ගොඩක්. දැන් මේ කියලා තියෙන විකල්ප ටික. එහෙනම් මේවා අතරින් අපිට තීරණය කරන්න සිද්ධ වෙනවා. අපි හදන්නේ මොනවද? අපි පාන්ද හදන්නේ. නැත්තම් කොත්තුද හදන්නේ. නැත්තම් කේක්ද හදන්නේ. නැත්තම් බනිස්ද හදන්නේ. මොනවද හදන්නේ? එහෙනම් පුතේ මේ විකල්ප අතුරින් එක් විකල්පයක් අපිට තෝරගන්න සිද්ධ වෙනවා. එක් විකල්පයක් අපිට තෝරගන්න සිද්ධ වෙනවා. අන්න ඒකට අපි කියනවා පුතේ තෝරා ගැනීම කියලා. අන්න ඒකට අපි කියනවා තෝරා ගැනීම කියලා. එහෙනම් මේ තෝරා ගැනීම කියන එක ඇති වෙන්නේ මොකක් නිසාද? පුතේ හිඟකම හින්දා. හිඟකම හින්දා. හිඟකම නිසා තමයි තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙන්නේ. ඇත්තරම් පුතේ අපිට ඕන තරම් සම්පත් තියෙනවා නම් අපිට තෝරා ගැනීමක් කරන්න ඕනද? නෑ. හරිද? දැන් මම ප්‍රැක්ටිකල් උදාහරණයක් ගන්නම්. දැන් බේකරියක් ගමුකෝ අපි. දැන් සමහරලාට මෙතන ඇති ගෙදර බේකරි තියෙන කට්ටිය. හරිද? එතකොට බේකරියක් ගත්තොත් පුතේ මේ බේකරියක මේ හැමදේම නිපද වෙනවනේ. ඈ බේකරියක් හරි හෝටලයක් හරි මොකද කොත්තුත් තියෙනවනේ. අපි කමන්නේ නැහැ. හරිද? අපි හිතමු බේකරියේ කොත්තු හදනවා. හරි. එතකොට පුතේ දැන් බේකරියේදී මේ පාම් පිටි වලින් මේ සියලුම දේවල් නිපදවනවා. හැබැයි එයා නිපදවන ප්‍රමාණයන් තියෙනවා. මොකද එයා දන්නවා පාන් වලින් කොච්චර අවශ්‍යයිද? ඈ කොත්තු වලින් කොච්චර අවශ්‍යයිද? කේක් වලින් කොච්චර අවශ්‍යයිද? බනිස් වලින් කොච්චර අවශ්‍යයිද කියලා. ඒ නිසා පුතේ ඒක එයා දැනගෙන ඒ අවශ්‍ය ප්‍රමාණයන් විතරයි නිෂ්පාදනය කරන්නේ. අපි හිතමු ඔයා ගෙදර පාම් පිටි ගෙනල්ලා මොනවා හරි හදන්න හදනවා. හැබැයි ගෙදර ඔයා හදද්දී ඔයා දන්නවා පාම් පිටි වලින් මේ හතරම හදන්න පුළුවන් කියලා. හැබැයි පුතේ ඔයා මේ හතරම හදනවද? නෑ. ඇයි? ඔයා හදන්නේ මෙතනින් එකක් විතරයි. ඔයා හදන්නේ මෙතනින් එකක් විතරයි. නේ? දැන් අපි දැන් ඔය මේ ගෑන් ළමයි මේ දවස්වල පුතේ එක්ස්පෙරිමන්ට් කරනවානේ. ඕලෙවල් ඉවරලා ගෙදර ඉන්න කාලේ මේ පොඩි
කේක් හදන්න ඔය වගේ පොඩි පොඩි දේවල් වලට යොමු වෙනවානේ. එතකොට පුතේ ඔයා පාන් පිටි ගෙනල්ලා ඔයා ඒකෙන් ඔයා දන්නවා පාන් පිටි වලින් ගොඩක් දේවල් හදන්න පුළුවන් කියලා. හැබැයි ඔයා හදන්නේ පුතේ කේක් විතරයි. ඇයි? ඔයා මේ පාන් පිටි වලින් කරන්න පුළුවන් විකල්ප ගොඩක් තියෙද්දි ඔයා තෝරගන්නේ මොකද්ද? කේක් කියන දේ විතරයි. අන්න ඒකට තමයි පුතේ අපි කියන්නේ තෝරා ගැනීමක් කරනවා කියලා. අන්න ඒකට අපි කියනවා පුතේ තෝරා ගැනීමක් කරනවා කියලා. හරිද? දැන් බලමු පුතේ මේක කොහොමද මේ ආර්ථික ගැටලුවක් වෙන්නේ කියලා. ආර්ථික ප්‍රශ්නයක් වෙන්නේ කියලා. ආර්ථික සංකල්පයක් වෙන්නේ කියලා. මේ බලන්න. දැන් හිග සම්පත් වලින් විකල්ප ප්‍රයෝජන තියෙද්දි ඒ අතුරින් අපි එකක් තෝරගන්නවා. පුතේ මේකම තමයි හැම ආර්ථිකයකටම මූණ දෙන්න වෙන ගැටලුව. මූණ දෙන්න වෙන ගැටලුව. මෙන්න මේ තෝරා ගැනීම කියන දේ හින්දා හැම ආර්ථිකයකටම මූලික ආර්ථික ප්‍රශ්න තුනකට මූණ දෙන්න වෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න තුනකට මූණ දෙන්න වෙනවා. මොනවද? කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද කියලා. හරිද? බය වෙන්න එපා මම දැන් මේ කියලා දෙනවා පුතේ. හරිද? දැන් තෝරා ගැනීම පැහැදිලිනේ. විකල්ප කීපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම තමයි තෝරා ගැනීම කියලා කියන්නේ. එහෙනම් පුතේ දැන් මේ තෝරා ගැනීමක් කරනකොට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි අපි මොකද්ද හදන්නේ? ඒකෙන් කොච්චරක් හදනවද? හරිද? දැන් මෙතනින් ප්‍රැක්ටිකල් වෙන්න. දැන් අපි දන්නවා පාන් පිටි වලින් මේ හතරම හදන්න පුළුවන්. එහෙනම් අපි හදන්නේ මොකද්ද? පාන්ද? කොත්තුද? කේක්ද? බනිස්ද? එහෙනම් ඒකෙන් කොච්චරක් හදන්න ඕනේද? පුතේ අපිට හිතන විදිහට හැම එකෙම 100 හදනවා. අපිට විකුණ ගන්න පුළුවන් නේද? නෑ. නමුත් බේකරියේ ඉන්න කෙනා දන්නවා දැන් ඉස්කෝල පටන් ගත්තා නම් බනිස් කොච්චර ඕනේද? ඈ ඉස්කෝල පටන් ගත්තා නම් පාන් කොච්චර ඕනේද? ෂෝට් ඉට්ස් කොච්චර ඕනේද? එයා දන්නවා. එයා දන්නවා. ඒ කියන්නේ එයා ඒක තීරණය කළාන් පස්සේ පාන් හදනවා කියලා එයා බලනවා ඒකෙන් කොච්චර ප්‍රමාණයක් හදන්න ඕනද කියලා. එයා යන ඒරියා එකට අදාළව. දෙවෙනි ප්‍රශ්නේ කෙසේ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කොහොමද පුතේ මේවා හදන්නේ? ශ්‍රමය යොදාගෙන ශ්‍රම සූක්ෂමව හදනවාද? එහෙම නැත්නම් මැෂින් යොදාගෙන ප්‍රාග්ධන සූක්ෂම ලෙස හදනවාද? ඒ කියන්නේ ශිල්ප ක්‍රමය තීරණය කිරීම පිළිබඳ ගැටලුවකුත් පැන නගිනවා පුතේ. හරිද? අපි දැන් මේක හදන විදිය තේරුම් ගත්ත විතරක් නෙවෙයි අපිට බලන්න වෙනවා අපි කොහොමද හදන්නේ කියලා. දැන් ළමයි කේක් හදනවා නම් පුතේ අර මේ මැෂින් ගෙනල්ලානේ අර මොනවද පිටි මේව කරන්නේ මම දන්නේ නැහැ ඔය ගැන. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් ගෙනල්ලා අම්මලාට කියනවා දැන් මට මේ ඕ ලෙවල් ඉවරලා ගෙදෙට්ට වෙලා නිකන් ඉන්න බෑ අම්මේ මට කේක් හදන්න මැෂින් එකක් ගෙනත් දෙන්න. මං කේක් හදලා කෝටිපතියෙක් වෙනවා. මෙහෙමයි කියලා ගෑන් ළමයි කියනවා පුතේ. අපේ පැත්තේ නම් කියනවා. මම දන්නේ නැහැ මේ කළුතර කොහොමද කියලා. එතකොට පුතේ දැන් ඔයාගේ කේක් බිස්නස් එක කියලා හිතමුකෝ. දැන් ඔයා කේක් හදනවා. හරිද? ඔයා බලනවා කේක් දැන් කේක් තමයි හදන්නේ. කුමක් කියන එක තීරණය කරලා ඉවරයි. කේක් හදනවා. කේක් කොච්චර හදනවද? ඉස්සෙල්ලාම මං කේක් කප් කේක් කෑලි 10ක් විතර හදනවා. මටයි මගේ යාළුවන්ටයි බල්ලටයි. ඉස්සෙල්ලාම දෙන්නේ බල්ලට ටෙස්ට් කරන්න. බල්ලා කෑවොත් වැඩේ හරි නැත්තම් අවුල්. හරිද? ඊළඟට බලනවා කෙසේ නිපදවන්නේද? කොහොමද මම මේක හදන්නේ? මං අතින්ම කලවම් කර කර හදනවාද? නැත්තම් අර බීටරේද මොකද්ද කියනවනේ පුතේ? අන්න එකක් ගෙනල්ලා මේව කරලා හදනවාද මොකක් හරි එහෙම. ඊට පස්සේ ඉලෙක්ට්‍රික් oven එක දාලාද හදන්නේ? නැත්තම් තාත්තට කියලා එළියේ දර පෝරණුවක් හදාගෙන පොඩියට ඒකට දාලාද මේක බේක් කරන්නේ? කෙසේ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? අන්තිම එක පුතේ කා සඳහා නිපදවන්නේද? අන්තිම එක කා සඳහා නිපදවන්නේද? කාටද මම මේ කේක් හදන්නේ? කාටද මම මේ පාන් හදන්නේ? කවුද මගෙන් පාන් ගන්නෙ? කවුද මගෙන් කේක් ගන්නෙ? ඒ කියන්නේ පුතේ ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය. ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය. ඇයි ඒක ආදායම් ව්‍යාප්තිය පිළිබඳ ප්‍රශ්නය වෙන්නේ? පුතේ
මේ හදන පාන් වේවා කොත්තු වේවා කේක් වේවා බනිස් වේවා ඒක ගන්න ඔයාට අතේ සල්ලි තියෙන්න ඕනේ. ඔයාගේ ආදායමක් තියෙන්න ඕනේ. එහෙනම් කොහොමද ඔයාට ආදායම් එන්නේ? ඔයා කොහොමද ආදායම් උපයගන්නේ? ඔයාගේ ආදායම අනුව පුතේ ඔයා කන පාන් ගෙඩිය වෙනස් වෙනවා. හොඳට අහගන්න. ඔයාගේ ආදායම අනුව ඔයා කන කේක් කෑල්ල වෙනස් වෙනවා. ඔයාගේ ආදායම අනුව ඔයා කන කොත්තුව වෙනස් වෙනවා. ඔයාගේ ආදායම අනුව ඔයා කන බනිස් ගෙඩිය වෙනස් වෙනවා. කොහොමද වෙන්නේ? පුතේ අපිට තියෙන්නේ සාමාන්‍ය ආදායමක් නම් අර එන චූම්පාන් ත්‍රිබිල් එකක් නතර කරලා අපි පාන් ගෙඩියක් දෙන්න, කේක් කෑල්ලක් දෙන්න, මාළු පාන් එකක් දෙන්න කියලා ඉල්ලනවා. හැබැයි පුතේ ඔයාට ටිකක් වැඩිපුර ඉන්කම් එකක් තියෙනවා නම් ඔයාට හොඳ කේක් කෑල්ලක් කන්න ඔයා යනවා ෆැබ් එකකට වගේ. නැත්තම් අපි හිතමු PNS එක කියලා. දැන් PNS එකට වඩා හොඳ කේක් තියෙනවනේ පුතේ ෆැබ් එකේ. හරිද? එතකොට ඔයා ඒ වගේ එකකට යනවා. දැන් කොත්තුවක් කන්න ඕනොත් එහෙම පුතේ නේද? ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන ගාන රුපියල් 150ක් වගේ නම් ඔයා අර ටවුන් එකේ තියෙන මොකක් හරි කඩේකින් ඔයා කොත්තුවක් කනවා. එහෙම කාලා පහුවෙන්දට දුක් විඳිනවා. හැබැයි පුතේ ඔයාට රස කොත්තුවක් කන්න ඕන නම් ඔයා මොකද කරන්නේ? ටිකක් ස්ටාර් හොටෙල් එකකට ගිහිල්ලා රුපියල් 500ක් 600ක් විතර දීලා කොත්තුව කාලා එනවා. එයා කන්නේත් 500ක් දීලා කොත්තුව. ඔයා කන්නේත් 150ක් දීලා කොත්තුව. කොත්තුම තමයි. හරිද? හැබැයි වෙනස මොකද්ද පුතේ? ඔයා ගෙවන ගානට කොත්තුවේ ක්වොලිටි එක වෙනස් වෙනවා. ඒ නිසා කා සඳහා නිපදවනවාද කියලා ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. ඇයි? හැමෝම පුතේ 150 කොත්තුව කන්න යන්නෙත් නැහැ. හැමෝම රුපියල් 500 කොත්තුව කන්න යන්නෙත් නැහැ. හැබැයි ඒ දෙකටම යන පිරිසක් ඉන්නවා. හරිද? අන්න ඒ නිසා පුතේ මේ තෝරා ගැනීම කියන එක තුලින් හැම සමාජයකටම මුහුණ දෙන්න සිද්ධ වෙන මූලික ආර්ථික ප්‍රශ්න හට ගන්නවා. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඉතින් බලන්න පුතේ මේ මූලික ආර්ථික ප්‍රශ්න හටගන්නේ මොනවා හින්දාද? තෝරා ගැනීම හින්දා. තෝරා ගැනීමක් කරන්න ඕනේ අයි අපි. සම්පත් හිඟ හින්දා. අන්න ඒක නිසා තමයි පුතේ අපි කියන්නේ හිඟකම කියලා කියන්නේ ආර්ථික විද්‍යාවේ පදනම කියලා. දැන් පැහැදිලිද? පුතේ පැහැදිලි නම් පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න පැහැදිලි කියලා. මොකද මම උපකල්පනය කරහි යනවා ඔයාට තේරලා ඇති කියලා. ඔයාට තේරුම් නැත්නම් කියන්න පුතේ මම ආපහු කියලා දෙනවා. හරිද? රයිට් නියමයි පුතේ. හරි. එහෙනම් ආයෙ පාරක් බලන්න. හිඟ සම්පත් හිඟ සම්පත්වල පුතේ තියෙනවා විකල්ප ප්‍රයෝජන මේ තියෙන්නේ විකල්ප ප්‍රයෝජන. හිඟ සම්පත්වල තියෙනවා විකල්ප ප්‍රයෝජන. හිඟ සම්පත්වල තියෙනවා පුතේ විකල්ප ප්‍රයෝජන. හිඟ සම්පත් කියලා කියන්නේ පාම් පිටි, විකල්ප ප්‍රයෝජන කියලා කියන්නේ මේ අපිට හදන්න පුළුවන් දේවල්. එහෙනම් ඒ වගේම පුතේ මොකද්ද අපි නිපදවන්නේ කියලා අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක තමයි පුතේ තෝරා ගැනීම කියලා කියන මූලික ආර්ථික සංකල්පය. එහෙනම් ඒ තෝරා ගැනීමක් කරද්දී අනිවාර්යෙන්ම හැම සමාජයකටම මුහුණ දෙන්න සිදුවන මූලික ආර්ථික ප්‍රශ්න තුනක් හට ගන්නවා. මූලික ආර්ථික ප්‍රශ්න තුනක් මොනවද? කුමක් කොපමණ නිපදවන්නේද? කෙසේ නිපදවන්නේද? කා සඳහා නිපදවන්නේද? එහෙනම් පුතේ මෙන්න මේ කියන මූලික ආර්ථික ප්‍රශ්න හටගන්නේ මේ කියන තෝරා ගැනීම හින්දා. රයිට්. හරි. එන්න පුතේ අපි ලියාගමු නෝට් එක. පුතේ අපි හිඟකම ලිව්වනේ තෝරා ගැනීම. choice. එතන ලියන්න මෙහෙම. හිඟ සම්පත්වල
හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතී. හිඟ සම්පත්වල විකල්ප ප්‍රයෝජන පවතී. විකල්ප ප්‍රයෝජන පවතී. එම විකල්පයන් අතුරින් එක් විකල්පයක් තේරීම. එම විකල්පයන් අතුරින් එක් විකල්පයක් තේරීම තෝරා ගැනීම යන ගැටලුවෙන් පෙන්눔 කරයි. තෝරා ගැනීම යන ගැටලුවෙන් පෙන්눔 කරයි. right. එහපැති තීරා පුතේ මෙහෙම තේරීම පිළිබඳ ප්‍රශ්නය පැන නැගීමට බලපාන කාරණා දෙකකි. එක සම්පත් හිඟවීම. දැක්කද? සම්පත් හිඟවීම. දෙවෙනි එක එම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. එම සම්පත්වල විකල්ප ප්‍රයෝජන පැවතීම. right. ඊළඟට යටින් කියලා තියෙනවා තෝරා ගැනීම යන ගැටලුව නිසා ඕනෑම සමාජයකට මුහුණ දීමට සිදුවන ප්‍රධාන ප්‍රශ්න තුනක් පැන නගී. ඒව තමයි මූලික ආර්ථික ප්‍රශ්න. කුමක් කොපමණ නිපදවනවාද? කෙසේ නිපදවනවාද? කා සඳහා නිපදවනවාද? හරිද? right. පුතේ පල්ලෙහාට යන්නේ උදාහරණ කියලා. එතන ලියන්න මෙන්න මෙහෙම. උදාහරණ කියන තැන තිරිඟු පිටි නැත්තම් ඔයාලට තේරෙන භාෂාවෙන් ලියන්න නම් පාම් පිටි කියලා ලියන්න. නැත්තම් මොකක්ද ලියාගෙන ඉඳන්නේ? හරි. තිරිඟු පිටි හරි පාම් පිටි හරි. තිරිඟු පිටි යන සීමිත සම්පත යොදාගෙන පාන් කමා කොත්තු කමා කේක් කමා බනිස් ඔයාට ඕනනම් කිඹුලා බනිස් ජෑම් බනිස් ඕනයක් දාගන්න ඕනේ කමන්නේ. ඔක්කොම පාන් පිටි වලින් හදන්නේ. තිරිඟු පිටි යන හිඟ සම්පත යොදාගෙන පාන් කොත්තු කේක් බනිස් වැනි විකල්ප කිහිපයක් නිපද විය හැකි අතර එයින් පාන් නිපදවීමට තෝරා ගැනීම.
පුතේ එකපාර අහගන්න. තිරිඟු පිටි යන හිඟ සම්පත යොදාගෙන පාන් කොත්තු කේක් බනිස් වැනි විකල්ප නිපැයුම් කිහිපයක් අතරින් පාම් පමණක් නිපදවීම right හරි ඊට පුතේ ඒක තමයි තෝරා ගැනීම right හරි දැන් මේ පැත්ත බලන්න ඔන්න පුතේ අපි හිඟකම කතා කළා ඒකත් එක්කම තෝරා ගැනීම කතා කළා ඊළඟට පුතේ මේකත් එක්ක එකටම බද්ධ වෙලා පවතින අනික් කාරණාව තමයි ආවස්තික පිරිවැය දැන් පුතේ මේ වගේ දේවල් ඔයාට අලුත් වචන නේ ආවස්තික පිරිවැය නේ ණය ගැතියෝ බුන්නත් වෙනවා කියනවා නේ පොල්මන් කරුවෝ ඉන්නවා කියනවා දැන් හොල්මන් වෙලා යනවා නේ ළමයි බය වෙන්න එපා හරිද ඔයා දැන් යන්නේ පුතේ උසස් පෙළටනේ එතකොට ටිකක් ඇඩ්වාන්ස් වචන ඔයාට ඉගෙන ගන්න සිද්ධ වෙනවා හරිද එතකොට මේකත් ඒ වගේ එකක් ආවස්තික පිරිවැය නැත්තම් සිංහලෙන් කියන පුතේ opportunity cost කියලා හරිද ඔක ලියලා තියෙනවා මේකත් මොකක්ද එහෙනම් ආවස්තික පිරිවැය කියලා කියන්නේ ආවස්තික පිරිවැය මං කියන්නම් ඔයාලට ආවස්තික පිරිවැය කියන්නේ මොකක්ද කියලා හොඳට අහගන්න විකල්ප කිහිපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නිසා කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පය තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි තේරුණා නේද මන් දන්නවා මෙලෝ සංසාරයක් තේරුන්නේ නැහැ කියලා හරි දැන් එහෙනම් හොඳට අහගන්න right දැන් පුතේ හොඳට අහගන්න පුතේ හොඳටම අහගන්න වෙන වැඩ නවත්තලා අහගන්න හරිද මොකද මට ඔයාව පේන්නේ නැහනේ දැන් ෆිසිකල් පන්තියේ නම් පොඩි සද්දයක් දාලා හරි බෝඩ් එක දිහා බලන් ඉන්න කියන්න පුළුවන් දැන් මන් දන්නේ නැහැ ඔයා කෙලින්ම මේ කැමරාව ඔන් කරලා වොෂ්රූම් ගියාද කියලාවත් මම දන්නේ නැහැ නේ පුතේ හරිද ඒ නිසා හොඳට මේක දිහා බලා ගන්න right හරි එහෙනම් හිඟ සම්පත් වලින් විකල්ප කිහිපයක් තියෙනවා ඒ විකල්ප අතුරින් පුතේ අපි තෝරගන්නවා එක විකල්පයක් එහෙනම් මෙතන තියෙන මේ විකල්ප අතුරින් අපි තෝරගත්තු විකල්පය තමයි පාන් එහෙනම් පුතේ මේ අනික් තුනම මොකද කරන්නේ අපි නිෂ්පාදනය කරන්නේ නැහැ අනික් තුනම අපි නිෂ්පාදනය කරන්නේ නැහැ ඇයි මේ විකල්ප අතුරින් එක විකල්පයක් විතරක් අපි තෝරගත්තා එහෙනම් පුතේ මේ අනික් විකල්ප වලට අපි කියනවා කැපකල විකල්ප කියලා හරියට පුතේ බලා ගන්න කැපකල හොඳේ තයන්න දාගන්න එපා එතකොට කැතකල වෙනවා කැපකල විකල්ප හරිද අපි ඒවා කැප කරලා තියෙන්නේ ඒ කියන්නේ කොත්තු කේක් බනිස් කියන දේවල් කැප කරලා තමයි අපි පාන් හදන්නේ right එහෙනම් ආවස්තික පිරිවැය කියන්නේ මොකද්ද මේ කැපකල සියලු විකල්පද නෑ පුතේ මොකද්ද ආවස්තික පිරිවැය කියලා කියන්නේ මේ කැපකල විකල්ප අතුරින් ඊළඟ වටිනාම විකල්පය මේ කැපකල විකල්ප අතුරින් ඊළඟ වටිනාම විකල්පය ඔයාට තේරෙන විදිහට මම කියනවා නම් මෙතන තියෙනවා පාන් කොත්තු කේක් බනිස් මම මට අනුව ගන්නම්කෝ දැන් මොනවා වුණත් මම මෙතනින් පාන් හදන්න තීරණය කළානේ මේ විකල්ප හතර අතුරින් මම තීරණය කළා පාන් හදන්න හරිද right හැබැයි මම පාන් හැදුවේ නැත්නම් මම මොකක්ද හදන්නේ අර තුනම හදනවද නෑ තව එකක් නේ හදන්නේ මොකක් හරි එහෙනම් පාන් වලට පස්සේ මම වැඩිපුරම කැමති පුතේ කේක් කන්න මම වැඩිපුරම කැමති
කේක් කන්න. එහෙනම් මේ කේක් වලට තමයි පුතේ අපි කියන්නේ ඊළඟ හොඳම විකල්පය. මේ කේක් වලට තමයි අපි කියන්නේ ඊළඟ හොඳම විකල්පය කියලා. එහෙනම් අපේ ආවස්තික පිරිවැය වෙන්නේ මොකද්ද? පාන් නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය වෙන්නේ මොකද්ද? කේක් නිෂ්පාදනය කිරීම. හරිද? දැන් බලන්න පුතේ මං කියපු දේ. විකල්ප කීපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නිසා කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පය මේ තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. පැහැදිලිද පුතේ? පැහැදිලිද? එතකොට මම ඔයාලට නිකන් සරලව තව එක්සැම්පල් එකක් කියන්නම්. හරිද? ඔයාලට තියෙනවා පුතේ රැකියා අවස්ථා 3ක්. ඔයාලට තියෙනවා රැකියා අවස්ථා 3ක්. එකකින් ඔයාලට ගෙවනවා කියනවා රුපියල් ලක්ෂයක්. තව එකකින් ඔයාලට ගෙවනවා කියනවා 75000ක්. තව එකකින් ගෙවනවා කියනවා 1,25,000ක්. රයිට්. පුතේ මට මෙසේජ් එකක් දාන්න මේකට. මේ රැකියා අවස්ථා 3 ලැබුණේ ඔයාට නම් ඔයා මේකෙන් තෝරගන්නේ 1ද 2ද 3ද? 1ද 2ද 3ද? 3. ඒ කියන්නේ මොන්ටිසෝරි ගියපු ඕනම ළමයට තේරෙනවා මේ අවස්ථා 3 අපි ගන්නේ අපිට වැඩිම වැටුපක් ලැබෙන අවස්ථාව කියලා. හැබැයි පුතේ ඔයා ගිහිල්ලා කියනවද මම මේ 1.25ක වැටුපකට මෙතෙන්ට ආවේ 1,75,000ක වැටුපක් දාලා කියලා. 1,75,000ක වැටුපක් කැප කරලා තමයි 1.25ක වැටුපට ආවේ කියලා කියනවද? නෑ. ඔයා කියන්නේ මොකද්ද? මට ලක්ෂයකටත් ඔෆර් එකක් ආවා. හැබැයි මට මෙතන 1.25ක් දෙනවා කියපු හින්දා මම මෙතෙන්ට යනවා. ඒ කියන්නේ පුතේ ඔයා මේ රැකියා අවස්ථාව තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය 1ද 2ද නැත්නම් ඒ දෙකේම එකතුවද? 1 විතරයි පුතේ. 1 විතරයි නියමයි. නියමයි දිනේෂී. 1 විතරයි. ඇයි? අපි තෝරගන්නේ පුතේ මෙයාව. එහෙනම් මෙයාව තෝරගන්න හින්දා කැප කරන ඊළඟ විකල්ප අතුරින් ඊළඟ හොඳම විකල්පය තමයි මේ තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැය වෙන්නේ. එහෙම නැතුව මේ දෙකේම එකතු අපිට කියන්න බෑ පුතේ. පැහැදිලි නේද? ඒක තමයි මෙතන ඔයාට මේ පැහැදිලිවම මං අඳලා ලියලා තියෙන්නේ. එතකොට ඔයාට පුතේ විභාගේ ප්‍රශ්න එනකොට හිඟකම තෝරා ගැනීම හා ආවස්තික පිරිවැය මේ කියන සංකල්ප තුන එකිනෙකට බද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔයාට විභාගේ ප්‍රශ්න එනකොටත් ඒ විදිහට වෙන්න පුළුවන්. හිඟකම තෝරා ගැනීම හා ආවස්තික පිරිවැය අතර ඇති සම්බන්ධතාවය පැහැදිලි කරන්න. එතකොට පුතේ ඔයාට පුළුවන් වෙන්න ඕන එක පැහැදිලි කරන්න. දැන් ඔයාට ඇත්තට මේක තේරිලා තියෙන්න ඕනේ. හරිද? මං ආපහු සැරයක් මුල ඉඳන් කියන්නම්. හොඳට අහගන්න. පුතේ මේ තියෙන්නේ හිඟ සම්පත්. මොකක්ද හිඟකම කියලා කියන්නේ? අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීම. මිනිස්සුන්ගේ අසීමිත උවමනාවන්ට සාපේක්ෂව සම්පත් සීමිත වීම. හැබැයි ඒ හිඟ සම්පත් වල තියෙනවා පුතේ මොනවද? විකල්ප ප්‍රයෝජන. ඒ හිඟ සම්පත් වල තියෙනවා විකල්ප ප්‍රයෝජන. එක දේවල් කරන්න පුළුවන් හිඟ සම්පත් වලින්. හරිද? පාම් පිටි විතරක් ගන්න එපා. ඔයා ගන්න රෙදි කියන්නේ කපුනේ පුතේ නේ. රෙදි වලින් ෂර්ට් මාන්න පුළුවන්, කලිසම් මාන්න පුළුවන්, බෙඩ් ෂීට් මාන්න පුළුවන්, කර්ටන් මාන්න පුළුවන් නේ. ඕන දෙයක් මහන්න පුළුවන්. හරිද? ඊළඟට පේපර් ගත්තොත් එහෙම පොත් මේව කරන්න පුළුවන්, මේ කවර මේ නිර්මාණය කරන්න පුළුවන්, එක දේවල් හැම දෙයකින්ම. ඒ කියන්නේ හිඟ සම්පත් වල තියෙනවා පුතේ විකල්ප ප්‍රයෝජන. එහෙනම් ඒ විකල්ප ප්‍රයෝජනයන්ගෙන් යුත් හිඟ සම්පත් වලින් එකක් තෝරගන්න එකට අපි කියනවා තෝරා ගැනීම කියලා. එහෙනම් විකල්ප කීපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නිසා කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පය මේ තෝරාගත් අවස්ථාවේ
මේ තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. මේ තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. දැන් පුතේ ඔයාට පැහැදිලිද කතාව? සරලවම පැහැදිලි වුණාද? සරලවම පැහැදිලි වුණාද? හරි. එහෙනම් එමු පුතේ අපි ආවස්තික පිරිවැයට. එහෙනම් එමු අපි ආවස්තික පිරිවැයට. රයිට් ලියන්න. විකල්ප කිහිපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නිසා කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම අවස්ථාව නැත්නම් ඊළඟ හොඳම විකල්පය තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. රයිට් පුතේ පොඩ්ඩක් ආපහු සැරයක් බලන්න මම කියන්නම්. හරිද? විකල්ප කිහිපයක් අතුරින් එක් විකල්පයක් තෝරා ගැනීම නිසා කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්පය හෝ ඊළඟ හොඳම අවස්ථාව තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. රයිට්. පුතේ පල්ලෙහා ඔයාට තියෙන ඔය ඉඩෙන් මෙන්න මේක පොඩ්ඩක් අඳගන්න. ඒකෙන් ඔයාට පැහැදිලි වෙයි. රයිට්. හරි. එන්න පුතේ ටියුට් එක එහා පැත්තට. හරි. ඊළඟට පුතේ එහා පැත්තේ තියෙනවා ආවස්තික පිරිවැය ශූන්‍ය විය හැකි අවස්ථා. රයිට්. දැන් මේ බලන්න. දැන් ආවස්තික පිරිවැය කියලා කිව්වේ පුතේ විකල්ප කිහිපයක් අතුරෙන් එක් විකල්පයක් තෝරගන්න නිසා කැපකිරීමට සිදුවන අනිත් විකල්ප අතුරෙන් ඊළඟ හොඳම අවස්ථාව මේ තෝරාගත් අවස්ථාවේ ආවස්තික පිරිවැයයි. ඒ කියන්නේ පුතේ ආවස්තික පිරිවැය ධනාගයක් ගන්න ඕනේ. ඒ කියන්නේ මම මේ රැකියාව තෝරගත්ත මේ රැකියාවෙන් අයින් වෙලා නැත්තම් මේ රැකියාව කැප කරලා එතකොට මම මේ රෙදි වලින් ෂර්ට් එකක් මහන්නේ බෙඩ් ෂීට් එකක් මහන්න නැතුව. ඒ කියන්නේ පුතේ අපි එකක් තෝරගත්තොත් ඒ වෙනුවෙන් කැප කරපු එක අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. අපිට ප්‍රකාශ කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ආවස්තික පිරිවැය පුතේ ධනාගයක් ගන්න දෙයක්. අපිට ෆිසිකලි පෙන්වන්න පුළුවන් දෙයක්, කියන්න පුළුවන් දෙයක්. හැබැයි සමහර අවස්ථා තියෙනවා පුතේ ආවස්තික පිරිවැයක් නොමැති අවස්ථා. සමහර අවස්ථා තියෙනවා ආවස්තික පිරිවැයක් නොමැති අවස්ථා. මොනවද? දැන් ඔයාලට උදාහරණ නම් දීලා තියෙනවා. හැබැයි ඒ උදාහරණ දීලා තියෙන්නේ මොනවටද කියලා ඔයා දන්නේ නැහැ. මොනවද පුතේ? මොනවද? පුතේ පළවෙනි එක තමයි නොමිල භාණ්ඩ. මොනවද පුතේ නොමිල භාණ්ඩ කියලා කියන්නේ? පුතේ මිලක් අය නොවන භාණ්ඩ. එහෙම නැත්නම් ශුන්‍ය මිලකදී අසීමිතව සැපෙන භාණ්ඩ. මොනවද පුතේ මේ ශුන්‍ය මිලකදී අසීමිතව සැපෙන භාණ්ඩ කියන්නේ මොනවද? පුතේ
අපි සල්ලි ගෙවන්නේ නැතුව අපිට අම්බානට හම්බෙන දේවල් වලට අපි කියනවා පුතේ නොමිල භාණ්ඩ කියලා. අපි කියනවා නොමිල භාණ්ඩ කියලා. ශුන්‍ය මිලක්. අපි සල්ලි ගෙවන්නේ නැහැ. හැබැයි අපිට අසීමිතව ලැබෙනවා. මොනවද? ඉරේලිය, වාතය වගේ දේවල්. ඒතර පුතේ මේවට විකල්ප තියෙනවද? මට දැන් අවුව එපා. මට වෙන මොනවා හරි දෙන්න. එහෙම කිව්වම ක්ලයිමේට් එක මාරු වෙනවද? මට දැන් මේ ඔක්සිජන් නම් එපා. මට නිකන් කාබන් ඩයොක්සයිඩ් ටිකක් දෙන්න හුස්ම ගන්න. එහෙම කියන්නවද? බෑ පුතේ. හරිද? ඒ කියන්නේ මේ පරිසරයේ ස්වභාවිකව අපිට ලැබෙන දේවල්, ඒ කියන්නේ සල්ලි ගෙවන්න නැතුව අසීමිතව අපිට හම්බෙන දේවල් අපි කියනවා පුතේ නොමිල භාණ්ඩ කියලා. එහෙනම් මේ නොමිල භාණ්ඩවල ආවස්තික පිරවයක් නැහැ. මේ නොමිල භාණ්ඩවල ආවස්තික පිරවයක් නැහැ. ඔයා දැන් හුස්ම ගන්න එකට ආවස්තික පිරවයක් තියනවද? නැහැනේ පුතේ. ඔයාට ඉරේලිය එන එකට, ඔයාට රස්නේ එන එකට ආවස්තික පිරවයක් තියනවද? නැහැ. ඔයාට නිකන් හෙන ගගහ වහිනකොට ඔයාට ඒකට ඔප්ෂන් එකක් තියනවද? නැහැ. එහෙනම් අන්න ඒ දේවල් වලදී පුතේ අපිට ආවස්තික පිරවයක් ලැබෙන්නේ නැහැ. ආවස්තික පිරවයක් ලැබෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව මොකද්ද? විකල්ප නොමැති අවස්ථාවල එහෙම නැත්නම් පුතේ අපි කියනවා එක් ප්‍රයෝජනයක් පමණක් පවතින අවස්ථාවල හරිද? දැන් ඒ කියන්නේ පුතේ අපි ගමු ඔර්ලෝසු කණු ප්‍රදීපාගාර. එතකොට පුතේ ඔර්ලෝසු කණුවෙන් මොකද කරන්නේ? ඇත්තටම පුතේ දැන් තියෙන ඔර්ලෝසු කණු වලින් මුකුත්ම කෙරෙන්නේ නැහනේ. ඒකේ වෙලාව කරගෙන්නෙත් නැහනේ. නිකන් ටවුන් එක මැද තියෙනවා විතරයි. නේද? හරිද? රයිට්. නිකන් පුතේ අපි ඔර්ලෝසු කණුව කියලා කියනවට අපි කියමුකෝ මොකද්ද කරන්න පුළුවන්? වෙලාව බලන්න විතරයි පුළුවන්. හරිද? ප්‍රදීපාගාර මොකටද තියෙන්නේ? සංචාරකයන්ට ගිහිල්ලා බලන්නද? නෑ පුතේ. ප්‍රදීපාගාර තියෙන්නේ නැව් වලට රාත්‍රී කාලේ සංඥා ලබා දෙන්න. එතකොට මෙන්න මේ වගේ දේවල් එක ප්‍රයෝජනයක් විතරක් තියෙන දේවල්. හරිද? අපි කියනවා අන්න ඒවවල විකල්ප ප්‍රයෝජන නැහැ කියලා. ඉතින් පුතේ විකල්ප ප්‍රයෝජන නැත්නම් එතන ආවස්තික පිරවයක් තියෙන්න පුළුවන්ද? එතන ආවස්තික පිරවයක් තියෙන්න විදිහක් නැහැ. හරිද? එහෙනම් අන්න ඒ වගේ දේවල් තමයි පුතේ මේ කියන්නේ. දැන් ඔයාට කල්පනා වෙනවා ඇති එතකොට මම මොන වගේ කෙනෙක්ද කියලා. මම කියන්නේ මම නෙවෙයි ඔයා. හරිද? ඇයි? ඔයාට අම්මා කියනව නේද? උඹ නම් මොකෙද්ද මන්ද මොකට හැදුනවද දන්නේ නැහැ මෙලෝ වැඩක් නැහැ කියලා. නේ? දැන් ඔර්ලෝසු කණුවල ප්‍රදීපාගාරවල එක විකල්පයක් හරි තියෙනවා. ඒ කියන්නේ එක වැඩක් හරි තියෙනවා. හැබැයි අම්මා කියන විදිහට නම් ඔයාගේ කිසිම වැඩක් නැහැ. හරිද? එතකොට ඔයා අම්මට ගිහිල්ලා තේරුම් කරන්න මේක අම්මේ ආවස්තික පිරවැය. මේක ආවස්තික පිරවැය ශුන්‍ය වෙන අවස්ථාවක්. දැන් මමත් ඒ වගේ අවස්ථාවක්. දැන් අම්මා කියන විදිහට මගෙන් කිසිම වැඩක් නැහැනේ. මං නිකන් ගෙදර ඉන්න පුතා විතරයි. ඒ නිසා මගේ ආවස්තික පිරවැය ශුන්‍යයි කියලා කියන්නේ. අනිත් දවසේ ඩබල් ඒටි පන්ති එන්න දෙනෙකුත් නැහැ අම්මා. රයිට්. හරි. ඊළඟ පුතේ තුන්වෙනි එක සේවා වියුක්ත සම්පත්. සේවා නියුක්ත කරන විට රයිට්. මේ මොකද්ද පුතේ? සේවා වියුක්ත සම්පත් සේවා නියුක්ත කරන විට කියලා කියන්නේ. දැන් පුතේ දැන් ඔය සේවා වියුක්ත කතාව එනකොටම ඔයාගේ ඔළුවට යන්නේ මොකද්ද? රැකියාවක නිරත වෙලා නැති කියලා කියන එක. එහෙම නේද? සේවා වියුක්ත. හැබැයි පුතේ මේ සේවා වියුක්තයි කියලා කියන්නේ රැකියාවක නිරත වෙන්නේ නැහැ කියන එකම නෙවෙයි. රැකියාවක නිරත වෙන්නේ නැහැ කියන එකම නෙවෙයි. අපි හිතමු ඔයාගේ තියෙනවා පුතේ හිස් ඉඩමක්. ඒක පාවිච්චිට අරන් නැහැ. ඒක ඔහේ තියෙනවා.
පුතේ ඒකත් සේවා වියුක්ත තමයි. ඒකත් සේවා වියුක්ත තමයි. හරිද? ඔයා ගාව තියෙන ලොකු සල්ලි තොගයක්. හරිද? මුදල් කියන්නේ අපි හිතමු ඔයා නිෂ්පාදනය කරපු මොනවා හරි මැෂින් වගේක් මොනවා හරි ගෙනල්ලා ගෙදර බහලා තියෙන ඔහේ. අපි හිතමු කුඹුර හාන්න ගෙනාවු ට්‍රැක්ටරයක් කියලා හිතමුකෝ. ඒකෙන් හාපු කුඹරකුත් නැහැ නිකන් එක දාලා වහලා තියෙනවා. හරිද? වැඩකට ගන්න නැහැ. එහෙනම් පුතේ වැඩකට ගන්න තුව පැත්තකට දාලා තියෙනවා නම් අපි ඒකට කියනවා පුතේ සේවා වියුක්තයි කියලා. සේවා නියුක්ත කරනවා කියන්නේ පුතේ මොකද්ද? රැකියාවක් කරනවා කියන එක විතරක්ම නෙවෙයි. හරිද? ඔයාගේ අර හිස් ඉඩමක් ඔයා සුද්ධ කරලා වගාවක් දානවා නම් අන්න සේවා නියුක්ත කරනවා. ඔයාගේ අර වහලා දාලා තියෙන ට්‍රැක්ටරේ අරන් කුඹුර හානවා නම් නැත්නම් වෙන මොකක් හරි වැඩක් කරනවා නම් අන්න පුතේ අපි කියනවා සේවා නියුක්ත කරනවා කියලා. එහෙනම් පුතේ සේවා වියුක්ත වෙලා තිබ්බ සම්පතක් සේවා නියුක්ත කරනවා නම් එතනත් කිසිම ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. මම ඔයාලට සරල උදාහරණයක් කියන්නම්. හරිද? ඔයා පුතේ දැන් A level ඉවර වෙලා හරිද? මුකුත් කරන්නේ නැතුව ඔයා AAT chartered අරවා මේවා මුකුත් කරන්නේ නැහැ. ඔයා O level කළා A level කළා ගෙදරට වෙලා ඉන්නවා. දැන් ඔයා ජොබ් හොයනවා. ඔයාට රැකියාව දෙන්න කවුරුත් නැහැ පුතේ. ඔයාට රැකියාව දෙන්න කවුරුත් නැහැ. ඔයා ජොබ් එකක් හොය ඉන්නවා. ඔයාට මුකුත්ම නැහැ. හරිද? ඔයාට රැකියාව දෙන්න කවුරුත් නැහැ. හැබැයි පුතේ ඔයා ගෙදරට වෙලා ඉන්නකොට ඔයාට හම්බෙනවා රැකියාවක් රුපියල් 50000ක. රුපියල් 50000ක රැකියාවක් ඔයාට හම්බෙනවා. එතකොට ඔයාට කියන්න පුළුවන්ද මම මේ රුපියල් 50000 ජොබ් එකට යන්නේ මට හම්බෙච්ච තව අවස්ථා කීපයක් අතහැරලා කියලා? නෑනේ පුතේ නේ. ඔයා නිකන් වැලේ වැල් නැතුව ගෙදෙට්ට වෙලා ඉන්නකොට ඔයාට පුතේ රුපියල් 50000ක ජොබ් එකක් හම්බෙනවා. හරිද? එතකොට ඔයා මොකද කරන්නේ? දෙයියන්ට පින්දිදී ඔයා මේ ජොබ් එකට යනවා. මෙතන පුතේ ආවස්තික පිරිවැයක් තියෙනවද? ඔයාට කැප කරන්න වෙන අවස්ථා තියෙනවද? නැහැ. වෙන කිසිම අවස්ථාවක් නැහැ පුතේ. ඔයාට දෙන එකම විකල්පය මෙච්චරයි. හරිද? ඔයා මෙච්චර කාලේ සේවා වියුක්තව හිටියේ. දැන් ඔන්න ඔයා සේවා නියුක්ත වෙනවා. එහෙනම් පුතේ මෙන්න මේ වගේ දෙයක් අපි කියනවා සේවා වියුක්ත සම්පතක් සේවා නියුක්ත කරන විට ආවස්තික පිරිවැය ශුන්‍යයි කියලා. තේරුණාද? පැහැදිලිද? රයිට්. එන්න ටියුට් එකට. ආවස්තික පිරිවැය ශුන්‍ය විය හැකි අවස්ථා. සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය ධන අගයක් ගනී. නමුත් සමහර අවස්ථා කීපයකදී ආවස්තික පිරිවැයක් නොමැති අවස්ථා දැකිය හැක. ඉතින් පුතේ හිස්තන් දීලා තියෙනවා 1. එතන ලියන්න නොමිල භාණ්ඩ සම්බන්ධයෙන්. නොමිල භාණ්ඩ සම්බන්ධයෙන්. ඒකේ උදාහරණ දීලා තියෙනවා පුතේ ඉරේලිය වාතය කියලා. ඊළඟට 2 විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවලදී විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවලදී උදාහරණ දීලා තියෙනවා පුතේ ප්‍රදීපාගාර, ඔරලෝසු කණු, විදුලි බලාගාර වගේ දේවල්. ඊට අමතරව පුතේ හුම්මානය ඔයගොල්ලෝ ගිහිල්ලා තියනවද? හතර එතනත් පුතේ අපිට තියෙන්නේ අර ගිහිල්ලා අර මුහුදු වතුර උඩ ගහන එක බලන්න විතරයි. sorry. එතන වෙන කිසිම විකල්පයක් නැහැ. පුස්තකාල ගත්තොත් පුස්තකාල තියෙන පුතේ කියවන්න විතරයි. අපිට එතන ගිහිල්ලා පුතේ මියුසිකල් එකක් කරන්න පුළුවන්ද? ඈ නැත්නම් කන්ෆරන්ස් එකක් තියන්න පුළුවන්ද? ඈ එහෙම කරන්න බෑ. හැබැයි මෙහෙමයි සමහර වෙලාවල් වලට තියෙන ඉස්කෝලවල ඕක බෝඩ් රූම් එක විතරත් පාවිච්චි වෙනවා. එතකොට තියෙන විකල්ප කීපයක් තියෙනවා. හරිද? තුන්වෙනි එක සේවා වියුක්ත සම්පතක් සේවා නියුක්ත කරන විට.
සේවා වියුක්ත සම්පතක් සේවා නියුක්ත කරන විට පුතේ අර ඔයා උඩ ලියාගත්තු නොමිල භාණ්ඩ කියන තැන ලියන්න ඇල ඉරක් ගහලා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. එයයි කියලා මම කියලා දෙන්නම්. හරිද? හරිද? right. හරි පුතේ ඔන්න ආවස්තික පිරිවැය ශුන්‍ය වන අවස්ථා. නැත්නම් ආවස්තික පිරිවැය බිඳුවක් වෙන අවස්ථා. right. ඊළඟ පුතේ අපි කතා කරනවා සංකල්ප දෙකක්. ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ. right. මොනවද පුතේ ආර්ථික භාණ්ඩයක් කියලා කියන්නේ? මොනවද ආර්ථික නොවන භාණ්ඩයක් කියලා කියන්නේ? පුතේ ආර්ථික භාණ්ඩයක් ආර්ථික මම දෙපැත්තට බෙදා ගන්නවා. ආර්ථික ආර්ථික නොවන පුතේ භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කරන්න යම්කිසි පිරිවැයක් දරලා තියෙනවා නම් අපි කියනවා ඒ භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් කියලා. හරිද? භාණ්ඩය හෝ සේවාව නිපදවන්න කිසියම් පිරිවැයක් දරලා තියෙනවා නම්. හරිද? නැත්නම් මිලක් දරලා තියෙනවා නම් මිලක් පිරිවැයක් දරා ඇතනම් අපි කියනවා ඒක ආර්ථික භාණ්ඩයක් කියලා. ආර්ථික භාණ්ඩයක් කියලා. හැබැයි පුතේ අපි යම් කිසි දෙයක් සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් මිලක් හෝ පිරිවැයක් දැරීමකින් තොරව නිපදවන භාණ්ඩයක් හෝ සේවාවකට අපි කියනවා පුතේ ආර්ථික නොවන භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ කියලා. අපි දැන් මේක ගැටලුව විසඳගමු. පුතේ ආර්ථික නොවන භාණ්ඩ. එතකොට අපි යම් කිසි මිලක් දරන්නෙත් නැහැ. අපි කිසියම් පිරිවැයක් දරන්නෙත් නැහැ මේක ලබා ගන්න. අපිට නිකම්ම ලැබෙනවා. නිකම්ම ලැබෙනවා. මොනවද පුතේ? ඉරේලිය, වාතය මේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන හැමදේම පුතේ අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ආර්ථික නොවන භාණ්ඩ කියලා. ස්වභාවික දියැලක් වේවා, අර්ධ මේ ගංගාවකින් මේ එන ජලය වේවා, දියැලකින් වැටෙන ජලය වේවා, මොනවා හරි අපිට ස්වභාවික ලැබෙන හැමදේම පුතේ අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඒ කියන්නේ මේ අවුව වෙනුවෙන් පුතේ කවුරු හරි පිරිවැයක් දරනවද? මේ වාතය වෙනුවෙන් කවුරු හරි පිරිවැයක් දරනවද? නැහැ. හැබැයි කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් වෙනුවෙන් අපිට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා නම් අන්න ඒකට අපි කියනවා පුතේ ආර්ථික භාණ්ඩයක් කියලා. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මට මේකට උත්තරේ දාන්න. පුතේ ඔයාට හම්බෙනව නේද පාසල් නිල ඇඳුම්? ඔයාට හම්බෙනව නේද පාසල් නිල ඇඳුම්? මේ ඔයාට නොමිලේ හම්බෙන පාසල් නිල ඇඳුම් ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? මෙසේජ් එකක් දාන්න බලන්න. ඔයාට නොමිලේ හම්බෙන පාසල් නිල ඇඳුම් ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? එක උත්තරයක් ආවා.
ආර්ථික සර් නෙවෙයි පුතේ මා යදීප් සර්. හරි? ඔය සමහරු කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා සමහරු කියනවා ආර්ථික නොවන භාණ්ඩයක් කියලා. පුතේ දැන් මේ නිල ඇඳුම් අපිට හම්බෙන්නේ නිකන්නේ. අපි පිරිවැයක් දරනවද? අපි පිරිවැයක් දරනවද? නෑ අපිට නිකන් හම්බෙනවනේ. හැබැයි අපි පිරිවැයක් නොදරුවට පුතේ කවුරු හරි පිරිවැයක් දරලා තියෙනවා මේ පාසල් නිල ඇඳුම් නිෂ්පාදනය කරන්න. රජයේ පිරිවැයක් දරලා තියෙනවා පුතේ. රජයේ වියදම් කරලා තමයි පාසල් නිල ඇඳුම් නිර්මාණය කළා අපිට නොමිලේ දෙන්නේ. එහෙනම් පුතේ අපිට නොමිලේ හම්බෙනවා. හැබැයි ඒ වෙනුවෙන් කවුරු හරි පිරිවැයක් දරලා තියෙනවා. එහෙනම් ඒක අනිවාර්යෙන්ම ආර්ථික භාණ්ඩයක්. පුතේ මේ ආර්ථික භාණ්ඩයක් කියන්නේ අපි පිරිවැයක් දරලා ලබා ගන්නවා කියන එක නෙවෙයි. මේක නිෂ්පාදනය කරන්න කවුරුන් හෝ පිරිවැයක් දරලා තියෙනවා නම් කවුරුන් හෝ මිලක් දරලා තියෙනවා නම් අන්න ඒක ආර්ථික භාණ්ඩයක්. හැබැයි පුතේ මේ ආර්ථික නොවන භාණ්ඩවල ඒ කියන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් වලට දැන් අවුව නිෂ්පාදනය කරන්න පුතේ දෙයියෝ හරි කවුරු හරි පිරිවැයක් දරනවද? බඹරකන්ද දියාල්ල පුතේ අර උඩ ඉඳන් පල්ලයට ගලා හැලෙන්න මහවැලි ගඟ ගලාගෙන යන්න කවුරු හරි පිරිවැයක් දරනවද? කවුරුත් පිරිවැයක් දරන්නේ නැහැ පුතේ. ඒව ආර්ථික නොවන භාණ්ඩ. හැබැයි අපිට නිකන් හම්බුණත් ඒක වෙනුවෙන් කවුරු හෝ පිරිවැයක් දරලා තියෙනවා නම් අන්න ඒක පුතේ අපි කියනවා ආර්ථික භාණ්ඩයක් කියලා. පැහැදිලිද කතාව? right. එන ඩියුට් එකට ආර්ථික භාණ්ඩ economic goods ආර්ථික සම්පත් වැය කොට නැත්තම් වරහන් ඇතුළේ තියෙනවා ආවස්තික පිරිවැයක් දරා. පුතේ ආර්ථික සම්පත් වැය කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් එතන ආවස්තික පිරිවැයක් තියෙනවා කියන එක. අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් තියෙනවා කියන එක. සම්පාදනය කරන භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ගොඩනැගිලි, මෝටර රථ, පරිගණක, පොත්, පෑන්, පැන්සල්, ඉන්දිකටු, මකන ඔය ඕන එකක් දාගන්න පුළුවන්. ආර්ථික නොවන භාණ්ඩ නැත්තම් නිදහස් භාණ්ඩ නැත්තම් නොමිල භාණ්ඩ ආර්ථික සම්පත් වැය කිරීමකින් තොරව ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් නොමැතිව සම්පාදනය වී ඇති භාණ්ඩ නිදහස් භාණ්ඩ වේ. නැතහොත් ශුන්‍ය මිලකදී අසීමිතව සැපයුමක් පෙන්눔 කරන භාණ්ඩ හා සේවා වන්‍ය. මේවායේ සැපයුම ස්වභාව ධර්මයේ විසින් තීරණය කෙරේ. ඉරේලිය, වාතය, වර්ෂා ජලය ඊට කියලා තියෙනවා නොමිල භාණ්ඩ, අමුද්‍රව්‍ය භාණ්ඩ, නිදහස් භාණ්ඩ යන නම් වලින්ද හැඳින්වේ. right. හරි. එහෙනම් පුතේ ඔන්න අපි පළවෙනි පාඩමේ කොටස් දෙක අවසන් කළා. ආර්ථික විද්‍යාව හැඳින්වීම අවසන් කළා. මූලික ආර්ථික සංකල්ප අපි අවසන් කළා. right. එහෙනම් පුතේ අපි එනවා දැන් නිෂ්පාදන සම්පත් වලට. අලුත් කොටසක් පළවෙනි පාඩමේ තියෙන නිෂ්පාදන සම්පත්. right. හරි පුතේ. දැන් නිෂ්පාදන සම්පත් වලට එන්න කලින් පුතේ මම ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් මොකද්ද මේ නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. ඔයගොල්ලෝ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කලින් දන්නවා. නමුත් මම පොඩ්ඩක් ඔයාලට මතක් කරන්නත් එක්ක පොඩ්ඩක් ආයෙ මෙතන අඳින්නම්. උතර පුතේ මෙතන තියෙනවා යෙදවුම් නේ නැත්තම් නිෂ්පාදන සම්පත්. එතකොට මේ නිෂ්පාදන සම්පත් පුතේ යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙනවා. යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය. ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් පුතේ අපිට ලැබෙනවා අවුට්පුට් එකක්. ප්‍රතිඵලයක්. මොකද්ද? නිමැවුම් නැත්තම් භාණ්ඩ හා සේවා. right. නිෂ්පාදන සම්පත් තියෙනවා පුතේ. ඒ නිෂ්පාදන සම්පත් නිෂ්පාදන ක්‍රියාවලියට යෙදුවම අපිට භාණ්ඩ හා සේවා ලැබෙනවා. නැත්තම් සරලවම කියනවා නම් පුතේ මේ තියෙන්නේ මොනවද? යෙදවුම්
මේ තියෙන්නේ නිමැවුම්. එතකොට මේ යෙදවුම් කිසියම් ක්‍රියාවලියකට භාජනය වෙලා එතනින් තමයි පුතේ නිමැවුමක් අපිට බිහි වෙන්නේ. හරිද? right. එතකොට මට දැන් ඔයාලට කියන්න ඕනේකම තියෙන්නේ පුතේ මේ තියෙන නිෂ්පාදන සම්පත් කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. මොනවද? ආර්ථික සම්පත්, ආර්ථික නොවන සම්පත්, ආර්ථික නොවන සම්පත්. ඒ වගේම තමයි පුතේ අපිට ලැබෙන නිමැවුම ඒකත් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මොනවද? ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. right. මම දැන් පුතේ මේක තේරුම් කරලා දෙන්නම්. දැන් නිෂ්පාදන සම්පත් කියන්නේ පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න සියලුම දේවල්. එතකොට මේවා පුතේ පිරිවැයක් ධර්මින් යොදා ගන්න දේවල් තියෙන්නත් පුළුවන්. පිරිවැයක් දරා ගන්න නැතුව යොදා ගන්න දේවල් තියෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විතර ගන්නවා නම් අපි ගාව තියෙන පුතේ අපි ලොන්ඩ්‍රියක් කරන්න අපි රෙදි හොදනවා. හරිද? ලොන්ඩ්‍රියක්. දැන් පුතේ මම නිකන් පොඩි මේ වෙන කතාවක් කියන්නම්. හොඳේ මේ පුංචි කතාවක්. දැන් පුතේ මේ දැන් ඔය ඉස්සර කාලේ දැන් අපි ඔය රජ කතා ඔය දේවල් ටෙල් නාට්‍ය බලනකොට රෙදි හොදනවා කියලා කියන්නේ පුතේ ටිකක් පහත් කුලයක් නේ. නේ කුලමල දේවල් නෑ පුතේ නේද? මොකද බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ එහෙම කුල කියලා කියන්න පුළුවන් දෙයක් නෑ කියලා. මොකද දැන් ඉස්සර අර මොකද්ද බ්‍රාහ්මීය, ක්ෂත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර කියලා ඔය වගේ කුල හතරක් තියෙනවා නේ. එතකොට මේ මහා බ්‍රාහ්මයාගේ කොහෙන්ද කටෙන් තමයි බ්‍රාහ්මයෝ ඉපදුනේ, උරහිසෙන් තමයි මේ ක්ෂත්‍රීයෝ ඉපදුනේ, කලවයෙන් තමයි වෛශ්‍යයෝ ඉපදුනේ, යටිපතුල් වලින් තමයි ශූද්‍රයෝ ඉපදුනේ. හරිද? එතකොට පුතේ මේ මහා බ්‍රාහ්මයා ඇවිල්ලා 아무තු පොරක් වෙනවා. හරිද? නමුත් බුදුදහමේ අපිට ඒක පෙන්눔 කරලා දීලා තියෙනවා. ඒක එහෙම වෙන්න බෑ. හැම මිනිස්සයම එකයි කියලා. නමුත් පුතේ ඒ කුල කතන්දරේ සාමාන්‍ය ලංකාවේ කාලයක් තිස්සේ තියෙනවා. දැන් ඔය අදටත් පුතේ නිකන් මංගල දැන්වීම් වල බලන්න මම බලන්නේ නැහැ. මම නිකන් අර දාලා තියෙන හින්දා කියන්නේ. දැන් අර ගොයිගම කියලා දානවා, බොදු ගොවි කියලා දානවා. මේ මොකද්ද මේ? මේ කුලේ පුතේ දාන්නේ. හරිද? නමුත් තාමත් පුතේ ඔය නුවර පැතිවල වගේ සාමාන්‍යයෙන් ওই කුල කතන්දරේ ටිකක් තියෙනවා. වලව් කතන්දරේ. ඒ කියන්නේ ඔය සමහර දැන් මේ දැන් අපේ පුතේ අපේ ගෙවල් වලට පුතේ මේ කියන්නේ මගේ අම්මගේ ගමේ ගෙවල් වලට සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ ආවයින් පස්සේ පුතේ ඒගොල්ලෝ පුටු වල ඉඳ ගන්න නැහැ. ඒගොල්ලෝ බංකුවක් හොයාගෙන බිමින් ඉඳ ගන්න. ඒ හැටි. ඒ දේවල් තාම තියෙනවා. හරිද? එතකොට දැන් ඔය රෙදි හොදනවා කියලා කියන්නේ පුතේ පහත් කුලයක්. නමුත් ඔයා දන්නවද වර්තමාන වෙනකොට පුතේ රෙදි හොදනවා කියලා කියන්නේ විශාල වශයෙන් ලාභ ලබන්න පුළුවන් ව්‍යාපාරයක්. මම දන්නේ ඔයාලක දන්නවද නැද්ද කියලා. හරිද? රෙදි හොදනවා, ලොන්ඩ්‍රි කරනවා කියලා කියන්නේ පුතේ විශාල වශයෙන් ලාභ හොයන්න පුළුවන් ව්‍යාපාරයක්. හරිද? ඔයා නිකන් ඉන්න වෙලාවක ගණන් හදලා බලන්න. ඔයා ඒ ලෙවල් ඉවරලා හරි වාට බිස්නස් එකක් කරන්න වගේ ආසාවක් තියෙනවා නම් බලන්න ලොන්ඩ්‍රියක් කරන එක කොච්චර ලාභයිද කියලා. දැන් ලොන්ඩ්‍රියක් කිව්වම ඔයා හිතන්න එපා ඔයා මේ රෙදි සේරම එකතු කරගෙන ගිහිල්ලා ඔයාගේ ගෙවල් පල්ලෙහා තියෙන ඇලකට අරගෙන ගිහිල්ලා නැත්තම් ලිඳෙන් වතුර ඇදලා හොදනවා කියලා. නෑ පුතේ. ඒවට දැන් මැෂින් තියෙනවා. නේ? වොෂින් මැෂින් ලොකු ඒවා තියෙනවා. ඩ්‍රයර්ස් තියෙනවා. අයන් කරන මැෂින් තියෙනවා. හොඳට පුතේ රෙදි කිලෝ එකකට සාමාන්‍ය ගාණක් ගන්නවා. දැන් අපේ ගෙවල් වල තියෙන රෙදි පුතේ හොදන්න ටයිම් එකක් නෑනේ මිනිස්සුන්ට. දැන් ඔයා දන්නවනේ ඔයාගේ රෙදි ඔයා හොද ගන්නවද කියලා. සමහරු හොද ගන්නවා ඇති, සමහරු තාම අම්මම හොදනවා ඇති.
හැබැයි පුතේ මිනිස්සු බිසි වෙනකොට මිනිස්සු දැන් කාර්ය බහුලයි. එතකොට ඒගොල්ලන්ගේ තියෙන දේවල් ඒගොල්ලෝ මොකද කරන්නේ? අවුට්සෝස් කරනවා. රෙජිනික හොද ගන්න උදේ යනකොට දාගෙන යනවා හවසෙද්දී අරන් එනවා. හොදලා තියෙනවනේ. ඒ වෙනුවෙන් ඒගොල්ලෝ යම්කිසි ගාණක් ගෙවන්න කැමතියි. ඒකට පුතේ ට්‍රෙන්ඩ් එක දැන් හැදිලා තියෙන්නේ. ඉතින් මේවා පුතේ කවුරුත් නොහිතන පැති. පෝ රෙදි හොදනවද? ඕව අපිට හරියන දේවල් නෙමෙයි. පුතේ බිස්නස් එක කියන්නේ බිස්නස් එක්ක. අපි පුතේ කුලමල ඒවත් එක්ක බිස්නස් මයින්ඩ් එකක් අපි බලන්න ගියොත් එහෙම අපිට කවදාකවත් දිනන්න බෑ. අපි හැමදාම ඉන්නේ පල්ලෙයා. හැබැයි කස්ටමර්ට මුල් තැන දීලා පාරිභෝගිකයට සලකලා අපි හොඳ සර්විස් එකක් දෙනවා නම් පාරිභෝගිකයට ඕනේ කරන දේ අපි දෙනවා නම් අන්න පුතේ ඔයාට හොඳට ගොඩ යන්න පුළුවන් දෙයක්. හරි? රයිට්. එතකොට මම ඕක මේ මෙතෙන්ට අදාළ කරගත්තේ දන්නවද පුතේ? දැන් අපි හිතමු දැන් අපිට ඔය චිත්‍රපටි වල අර මේ තියෙන ලොන්ඩ්‍රි තියෙන්නේ. ඒ කියන්නේ ওই මැෂින් නැතුව අතින් හොදන ඒවා. අර පොල්ලකින් තලලා රෙදි හොදලා මේව කරන්නේ. හරිද? එතකොට දැන් ඒ වගේ එකට අවශ්‍ය කරන නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් තියෙන්නත් පුළුවන් ආර්ථික නොවන සම්පත් තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් රෙදි හොදන්න හදලා තියෙන ටැංකි ඊට පස්සේ සල්ලි දීලා ගන්න නල ජලය නිකන් හැම්මෙන ජලය නෙවෙයි සල්ලි දීලා ගන්න නල ජලය. ඒ වගේ දේවල් පුතේ ආර්ථික සම්පත්. ඇයි? අපි යදවුම් අරගන්නේ සල්ලි දීලා. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිරිවැයක් දරමින් යොදා ගන්න සම්පත් වලට තමයි ආර්ථික සම්පත් කියලා කියන්නේ. හැබැයි පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිරිවැයක් දරා ගන්න නැතුව යොදන සම්පතුත් තියෙනවා. දැන් මේ රෙදි හොදන්න ගන්න ඉරේලිය හුලං අපි කාට හරි සල්ලි දෙනවද? නැත්නම් දෙයියන්ගේ පින් කැටේට ගිහිල්ලා මාසික ගාස්තුව දානවද? දෙයියනේ අවුව වෙනුවෙන් හොඳේ. මේ හුලං වෙනුවෙන් එහෙම දානවද? එහෙම දාන්නේ නැහැ. ඒක පුතේ අපිට නොමිලේ හම්බෙන දේවල්. එහෙනම් මේ නිෂ්පාදන සම්පත් පුතේ ආර්ථික සම්පත් විදිහට තියෙන්නත් පුළුවන් ආර්ථික නොවන සම්පත් විදිහට තියෙන්නත් පුළුවන්. ඒ වගේමයි පුතේ එළියට එන අවුට්පුට් එක නිමැවුම නැත්තම් භාණ්ඩය හෝ සේවාව ඒකත් ආර්ථික භාණ්ඩයක් වෙන්නත් පුළුවන් ආර්ථික නොවන භාණ්ඩයක් වෙන්නත් පුළුවන්. දැන් ඔයා ආර්ථික නොවන භාණ්ඩ දන්නවා. ඒ ආර්ථික නොවන භාණ්ඩ වල තියෙන උදාහරණත් පුතේ මේ ආර්ථික නොවන සම්පත් වල තියෙන උදාහරණමයි. එහෙනම් ඒක වෙනස් වෙන්නේ කොහමද? ඒක වෙනස් වෙන්නේ කොහමද? අපේ පරමාර්ථය අනුව පුතේ මම බිස්නස් එකට නම් මේ ඉරේලිය වාතය යොදාගන්නේ ඒක ආර්ථික නොවන සම්පතක්. හැබැයි ඔයා ගෙදර ඔයාගරදි හොදලා වැලේ වනලා තියෙනවා නම් එතෙන්දි ලැබෙන ඉරේලිය මොකද්ද? ආර්ථික භාණ්ඩයක්. ඇයි? දැන් ඒක පරිභෝජනය කරන්නේ ඔයා. ඔයා ඒක නිෂ්පාදනයකට නෙමෙයි ගන්නෙ. ඔයාගරදි හොදලා වේල ගන්න එක පුතේ බිස්නස් එකක් නෙවෙයිනේ. ඒක පරිභෝජනයක්. එහෙනම් ඒ වෙලාවේ ලැබෙන ඉරේලිය වාතය ආර්ථික භාණ්ඩයක්. ඒ නිසා මම මේක මේ කියලා දුන්නේ පුතේ නිකන් අදහස ගන්න ඔයාට. හරිද? අදහස ගන්න. මේ නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් විදිහට තියෙනවා ආර්ථික නොවන සම්පත් විදිහට තියෙනවා. එළියට එන භාණ්ඩය හෝ සේවාවත් ආර්ථික භාණ්ඩ විදිහට තියෙනවා ආර්ථික නොවන භාණ්ඩ විදිහට තියෙනවා. පුතේ ඔය ආර්ථික නොවන භාණ්ඩ වලට යටින් තියෙනවා නේද ඉරි ටිකක් ගහලා පොඩි ඉඩක්. අන්න එතන මේක ලියා ගන්න පුතේ. මම මේ ඇඳලා තියෙන එක අපි පුතේ දැන් කතා කර හිටියේ නිෂ්පාදන සම්පත් පිළිබඳව. එතකොට නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් සහ ආර්ථික නොවන සම්පත් බවට පත් වෙනවා සහ ඒ තුලින් ලැබෙන භාණ්ඩය හෝ සේවාව නැවතත් ආර්ථික භාණ්ඩ හා ආර්ථික නොවන භාණ්ඩ විදිහට වර්ගීකරණය කිරීමේ හැකියාවත් අපිට තියෙනවා. රයිට්. එහෙනම් පුතේ මේක මං හිතනවා ඔයා ඇඳ ගන්න නැති කියලා දැන්. මං හිතනවා ඔයා මේක ඇඳ ගන්න නැති කියලා. ඇඳගත්ත නේද පුතේ? මට පොඩි මෙසේජ් එකක් දාන්න ටක් ගාලා. හරි. රයිට්. රයිට්. එහෙනම් පුතේ අපි යමු පාඩමට නිෂ්පාදන සම්පත්. නිෂ්පාදන සම්පත්. හරි. එහෙනම් මොනවද මේ කියන නිෂ්පාදන සම්පත්?
මොනවද මේ කියන නිෂ්පාදන සම්පත්? ළමයි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා සියලුම දේවල් අපි කියනවා පුතේ නිෂ්පාදන සම්පත් කියලා. ඒ කියන්නේ අර මම මෙතන මැද ඇඳලා තිබ්බ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්න සියලුම ආකාරයේ සම්පත් අපි කියනවා පුතේ නිෂ්පාදන සම්පත් කියලා. දැන් සමහරවිට මේවා ඔයගොල්ලෝ ඉදිරිගෙනත් ඇති O level කොමර්ස් කරලා තියෙනවා නම්. නමුත් අර O level කොමර්ස් කරලා නැති හැමෝම වෙනුවෙන් තමයි දැන් මම මේ හිමීට මේ කියලා දීගෙන යන්නේ. එතකොට පුතේ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් යොදා ගන්න හැම දෙයක්ම අපි කියනවා නිෂ්පාදන සම්පත් කියලා. ඒ වගේ නිෂ්පාදන සම්පත් පුතේ හතරක් තියෙනවා. මොනවාද? පළවෙනි එක භූමිය, දෙවෙනි එක ශ්‍රමය, තුන්වෙනි එක ප්‍රාග්ධනය, හතරවෙනි එක ව්‍යවසායකත්වය. හතරවෙනි එක ව්‍යවසායකත්වය. right. එහෙනම් පුතේ අපි දැන් මෙන්න මේවා ගැන අවධානය යොමු කරන්න තමයි යන්නේ. මොකද්ද භූමිය කියලා කියන්නේ? මොකද්ද ශ්‍රමය කියලා කියන්නේ? මොකද්ද ප්‍රාග්ධනය කියන්නේ? මොකද්ද ව්‍යවසායකත්වය කියන්නේ කියලා කතා කරන්නයි යන්නේ. බලන්න. තුන කියලා පුතේ ගයන්නක් තියෙනවා. ඒ ගයන නෙමෙයි පුතේ ඩොට් එක. ඩොට් එක වෙනුවට ගයන නෙවෙයි තියෙන්නේ ගයන කපලා දාන්න. හරි. නිෂ්පාදන සම්පත්. right. මිනිස් උවමනා තෘප්තිමත් කර ගැනීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දෑ නිෂ්පාදන සම්පත්තේ. එතන පුතේ ඉස්සරහින් මේකත් ලියා ගන්න පෑනෙන්. එතරම් ඉස්සරහින් පෑනෙන් මේකත් ලියා ගන්න පුතේ. නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නා සියලුම දෑ නිෂ්පාදන සම්පත් වේ. සම්පත් වේ. ඊට පුතේ මේවා ප්‍රධාන කොටස් හතරයි. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය. හරි. එහෙනම් අපි යමු පළවෙනි නිෂ්පාදන සම්පතට. මොකද්ද? භූමිය. භූමිය. මොකද්ද පුතේ භූමිය කියලා කියන්නේ? මොකද්ද පුතේ භූමිය කියලා කියන්නේ? පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය වෙනුවෙන් යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන හැම දෙයක්ම අපි කියනවා පුතේ භූමිය කියලා. නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන හැම දෙයක්ම අපි කියනවා පුතේ භූමිය කියලා. හරි. එතකොට දැන් ඔයාගේ ගේ හදලා තියෙන ඉඩම මේක භූමියක් පුතේ. දැන් අපි ටවුන් එකට ආවොත් ටවුන් එකේ බිල්ඩින් ගහලා තියෙන හැම දෙයක්ම මොනවද? භූමිය පුතේ. හරිද? එතකොට මේ හැම දෙයක්ම හදලා තින්නේ පුතේ භූමිය උඩ. හරිද? එහෙනම් මේ දේවල් අපි කියනවා පුතේ භූමිය කියලා. ඇයි? අපි නිෂ්පාදන ක්‍රියාවලියකට තමයි ඒව හදලා තියෙන්නේ. එහෙනම් නිෂ්පාදන ක්‍රියාවලියකට යොදා ගන්න ස්වභාව ධර්මයෙන් අපිට ලැබිච්ච හැම දෙයක්ම භූමිය. right. මොනවද පුතේ මේ භූමියේ තියෙන ලක්ෂණ? අපිට පුතේ මේ භූමිය සංචල කරන්න පුළුවන්ද? ඒ කියන්නේ හොරණ තියෙන භූමියක් පුතේ මඩ කලපුවට ගිහින් දාන්න පුළුවන්ද? බෑ. හරිද? සංචල කරන්න බෑ පුතේ. භූමිය ස්ථාවරයි. හරිද? භූමිය වෙනස් කරන්න බෑ. ඒ තියෙන භූමිය තමයි එතන තියෙන්නේ. ඒක වෙන තැනකට අරයි යන්න බෑ. දැන් ඉතින් පුතේ ඔයගොල්ලෝ මගෙන් අහන්න එපා
ඇයිස අර රාමායනේ හනුමන්තා අර ඉන්දියාවේ ඉඳන් මේ පස් කන්දක් අරන් යන ලංකාවට ගෙනා නේද කියලා. ඒක පුතේ මම දන්නේ නැහැ. සමහර විට වෙන්න පුළුවන්. නමුත් අපි දන්න විදිහට භූමිය සංචල කරන්න බෑ. right? හරි. එතකොට පුතේ අපිට දැන් මේ භූමිය ලබා දෙනවට අපි භූමියට යම්කිසි ගෙවීමක් කරනවද? කවුද පුතේ භූමියේ අයිතිකාරයා? මේ භූමියේ අයිතිකාරයා කවුද? අයියනායක දෙයියෝද? නැත්තම් උඩ ඉන වෙන දෙවි කෙනෙක්ද? නෑ පුතේ. දැන් නම් මේකේ බාරකාරයා රජය සහ නගර සභාව නේද? ඇයි? අපි ඒගොල්ලන්ට තමයි පුතේ වරිපණම් මරව මේව හැමදේම ගෙවන්නේ අපි ඉන්න භූමිය වෙනුවෙන්. අපි ඉන්න භූමිය වෙනුවෙන් අපි කුලියක් ගෙවනවා පුතේ. එහෙනම් මේ භූමිය පාවිච්චි කරනවට අපි කරන ගෙවීම තමයි බදු කුලිය. මේ භූමිය පාවිච්චි කරනවට අපි කරන ගෙවීම තමයි පුතේ බදු කුලිය. හරිද? එතකොට මේ නිෂ්පාදන සාධක වෙනුවෙන් පුතේ සාධක ගෙවීමක් කරනවා. ඒ තමයි පුතේ මේ කියන බදු කුලිය. එතකොට දැන් මේ නිෂ්පාදන සම්පත් නැත්නම් අපි මේක නිෂ්පාදන සාධක කියලාත් කියනවා. නැත්නම් ඔයා බලයි සාධක කියලා කියන්නේ වෙන එකක්ද කියලා. නිෂ්පාදන සාධක කියලාත් කියනවා. එතකොට පුතේ මේ නිෂ්පාදන සම්පත් සාධක වෙළඳපොළ තුල අපිට දකින්න ලැබෙනවා. කොහොමද? මොකද්ද පුතේ සාධක වෙළඳපොළ කියලා කියන්නේ? වෙළඳපොළක් කියලා කියන්නේ මොකද්ද? ඔයා දන්න හින්දා මම ඔයාගෙන් අහන්නේ. වෙළඳපොළක් කියලා කියන්නේ පුතේ ගැනුම් කරුවා හා විකුණුම් කරුවා මුණ ගැහෙන්න පුළුවන් ඕනෙම තත්වයක්. ඒක මූණට මූණ වෙන්න පුළුවන්, ඔන්ලයින් වෙන්න පුළුවන්, නැත්නම් ikman.lk ඔය එක එක තියෙන පුතේ වෙබ්සයිට් ඒ වෙබ්සයිට් වලින් වෙන්න පුළුවන්. එතකොට අපි දැකලා තිනවා ikman එකේ භූමිය විකුණන්න දාලා තියෙනවා, නැත්නම් භූමිය බදු දෙන්න දාලා තියෙනවා. නේද? එතකොට අපි දුම් භූමිය බදු දෙනවා කියලා. එහෙනම් භූමිය බදු දුන්නම ඒ වෙනුවෙන් කරන ගෙවීම තමයි පුතේ බදු කුලිය කියලා කියන්නේ. ඒ වෙනුවෙන් කරන්න සිද්ධ වෙන ගෙවීම තමයි පුතේ බදු කුලිය කියලා කියන්නේ. තේරුණාද? right. එහෙනම් මොකද්ද භූමිය කියලා කියන්නේ? නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයේ විසින් ලැබී තියෙන සියලුම දේවල්. right. ලියන්න මේම. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දේ භූමිය ලෙස හඳුන්වනු ලබයි. එතරම් ලියන්න පුතේ ඉස්සරහින්. භූමිය සඳහා කරනු ලබන සාධක ගෙවීම වනුයේ භූමිය සඳහා වන සාධක ගෙවීම වනුයේ චමත්කා ස්ලෝ වෙන්න බෑ. හරි මං කියන්නම් අපොසර කමන්නේ. භූමිය සඳහා කරන සාධක ගෙවීම වනුයේ පුතේ වෙන පෑනකින් ලියන්න නැත්තම් ලියලා හයිලයිට් කරගන්න නැත්තම් ටිපස් කරලා ලියා ගන්න. භූමිය සඳහා කරන සාධක ගෙවීම වනුයේ බදු කුලීවේ මං ආයෙ කියන්නම්. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදා ගන්නා ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම දෑ
භූමිය ලෙස හඳුන්වායි. භූමිය සඳහා කරනු ලබන සාධක ගෙවීම වනුයේ වෙන පෑනකින් බදු කුලී වේ. බදු කුලී වේ. right. හරි. එතකොට පුතේ මේ කියන භූමිය අපිට පුතේ තව ආකාර දෙකක් යටතේ පෙන්눔 කරන්න පුළුවන්. මේ භූමිය තව ආකාර දෙකක් යටතේ අපිට පෙන්눔 කරන්න පුළුවන්. ඒ තමයි ප්‍රතිස්ථාපනය කළ හැකි සහ ප්‍රතිස්ථාපනය කළ නොහැකි කියලා. ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. එතකොට පුතේ මොනවද මේ ප්‍රතිස්ථාපනය කළ හැකි කියලා කියන්නේ? ප්‍රතිස්ථාපනය කියන්නේ නැවත ස්ථාපනය කරන්න පුළුවන් සම්පත්. දැන් පුතේ සමහර සම්පත් තියෙනවා පාවිච්චි කළත් සමගම ඉවර වෙන දේවල්. ඒ කියන්නේ අපිට පුළුවන් එකපාරයි පාවිච්චි කරන්න ඒක ඉවර වෙනවා. ඒව තමයි පුතේ ප්‍රතිස්ථාපනය කරන්න නොහැකි සම්පත් කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඒ පුතේ වනාන්තර කැපුවත් කැපුවම තමයි නේ. අර කොයිද සිංහරාජ දැන් මේ දවස්වල පුතේ යනවනේ ලොකු රැල්ලක් සිංහරාජයේ විල්පත්තුවේ අරේ මේ හැමතැනම ගස් කපලා. ඒතර කැපුවත් කැපුවම තමයි පුතේ ආයෙ වැවෙන්නේ නැහනේ. හරිද? ඒ වගේම තමයි ඛනිජ සම්පත්. ඛනිජ සම්පත්. ඒ කියන්නේ දැන් ඛනිජ තෙල් කියලා හිතමු පුතේ, බොර තෙල්. අපි එතකොට මේ දේවල් පුතේ පොළවෙන් ලබා ගත්තයින් පස්සේ එතනින් ඉවරයි, ආයෙ හම්බෙන්නේ නැහැ අපිට. ආයෙ හම්බෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් වලට අපි කියනවා පුතේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. ඒ කියන්නේ භාවිතයත් සමගම ෂය වී අවසන් වන සම්පත්. භාවිතයත් සමගම ෂය වෙලා ඉවර වෙන සම්පත්. හැබැයි ප්‍රතිස්ථාපනය කළ හැකි කියන්නේ මොනවද? භාවිතයත් සමගම අවසන් නොවන නැවත නැවතත් ජනනය වන සම්පත්. දැන් පුතේ කතාවක් කියන්නේ එක මාළුවෙක් ගියාට මූදේ ඉන්න එක මාළුවාද ඕන තරම් මාළු මූදේ ඉන්නවා කියලා නේද? ඒ කියන්නේ පුතේ අපි මාළු කොච්චර ඇල්ලුවත් දැන් පුතේ මම එහෙම කිව්වම ඕගොල්ලෝ අර වෙන තේරුමක් ගන්න එපා. හරිද? මම මේ කියන්නේ මාළු ගැන, අපි කන මාළු ගැන. හරිද? ඔය තලපත් සාලයෝ කෙලවල්ලු අන්න උන් ගැන. එතකොට පුතේ අපි හැමදාම මාළු මාකට් එකේ තියෙනවා. මාළු හැමදාම අල්ලනවා. හැබැයි පුතේ කොච්චර මාළු ඇල්ලුවත් පහුවෙන්දට මාළු නැති නේද මූදේ? නෑ. මාළු ඉන්නවා. ඒ කියන්නේ පුතේ අපි කොච්චර පාවිච්චි කළත් නැවත ජනනය වෙනවා. අන්න ඒ වගේ සම්පත් වලට අපි කියනවා පුතේ ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියලා. හැබැයි පාවිච්චි වීමත් සමගම ෂය වී අවසන් වන සම්පත් වලට අපි කියනවා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් කියලා. හරිද? ඒක නිකන් සංකල්ප දෙකක්. භූමිය යටතේ කතා කරනවා. ඒ කියන්නේ මේ භූමිය යටතේ තියෙනනේ පුතේ මේ භූමිය යටතේ තියෙන සම්පත් දෙකක් තමයි. නැවත ස්ථාපනය කරන්න පුළුවන් දේවල්, නැවත ස්ථාපනය කරන්න බැරි දේවල්. හරි? right. අපි ලියාගමු මේ දෙකත්. එතකොට ප්‍රතිස්ථාපනය කළ හැකි සම්පත් කියන තැන ලියන්න. පාවිච්චියත් සමග ෂය වී අවසන් නොවන පාවිච්චියත් සමග ෂය වී අවසන් නොවන පාවිච්චියත් සමග ෂය වී අවසන් නොවන නැවත නැවතත් ජනනය කළ හැකි සම්පත්. නැවත නැවතත් ජනනය කළ හැකි සම්පත්
මෙයින් අදහස් කරයි. මෙයින් අදහස් කරයි. මෙයින් අදහස් කරයි. උදාහරණයක් පුතේ ලියා ගන්න පොඩ්ඩක් ඔය ඉඩ තියෙන තැනින්. සාගරයේ මත්ස්‍ය සම්පත. සාගරයේ මත්ස්‍ය සම්පත. ඊළඟට ලියන්න පුතේ ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත්. ලියන්න භාවිතයත් සමගම ක්ෂය වී අවසන් වන. භාවිතයත් සමග ක්ෂය වී අවසන් වන නැවත නැවත ජනනය කළ නොහැකි සම්පත්. නැවත නැවත ජනනය කළ නොහැකි සම්පත්. ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පත් වේ. නැත්තම් මේන් අදහස් කරයි. උදාහරණ පුතේ ඛනිජ සම්පත්. උදාහරණ ඛනිජ සම්පත්. right. හරි පුතේ. හරි. එහෙනම් පුතේ අද දවසට අපි ආර්ථික විද්‍යාව දේශනය මෙතනින් අවසන් කරනවා.